පින්වත්නි සාදුනාදයක් පවත්වමු. පන්සිල් සමාදන් වීමට හැමදෙනාම නමස්කාරය කියනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरन गमनं सम्पूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरनेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत। पदिनाम साधुकेनु समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතකෝ භගවා ඒතස්මින් නිදානේ ඒතස්මින් පකරණේ ධම්මං කතං කତ୍වා බික්ඛු ආමන්තේසි අනුජානාමි බික්ඛවේ වස්සං උත්තානං බික්ඛූනං කටිනං අත්තරිතුං අත්තත කටිනානං වූ බික්ඛවේ පංච කපිසන්තේ අනාමන්තචාරෝ අසමාදානචාරෝ ගන භෝජනං යාව දත්ත චීවරෝච තත්ත චීවරුප්පාදෝ සෝනේ සංභවිස්සති අත්තත කටිනානං වූ භික්ඛවේ ඉමානි පංච කපිසන්තේ पूजनीय महासंघरत्ने अवसराई श्रद्धावंत गुणबर पिंगवाटी अद इलपुर पासुलसක් පොහොය දවස මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ નિયમિત පොහොය වැඩසටහන රටේ තිබෙන අනතුරුදායක ස්වභාවයත් එක්ක පවත්වන්නට බැරි වුණත් වාර්ෂිකව සිද්ධ කළ කඨින පින්කමේ කඨිනානිසංස ධර්ම දේශනාවක් සිද්ධ කරමින් කඨින පින්කමේ සියලු කටයුතු සමාප්ත කරන්ට බලාපොරොත්තු අදින් පස්සේ ලෝකෙ කොහේවත් කටින පින්කමක් කරන්න බෑ ඊළඟ අවුරුද්දේ තමයි මේ අවුරුද්දට කටින පින්කමක් අදින් පස්සේ කරන්න බෑ සමි චීවර මාසයේ අදින් පසුව 2020 වසරේ නිමාවටපත් වෙනවා. පින්වතුනි ආද ගොඩාක් දිනා නැතත් සංඝ රත්නයේ පූජා කරපු වටින චීවරෙත් පොරවගෙන කටින පින්කමේ ඇත්ත කතාව ඇත්ත විදියට අහන්න ඔයතෝ වාසනාවන්ත වුණා. මමත් පුංචි කාලේ ඉඳලා කටින පෙරහැරේ ගියපු කෙනෙක්. කටින ගොඩාක් අත ගහපු කෙනෙක්. ගිහි කාලේ. ඒ සියලු අත්දැකීම් එක්ක කටින පින්කම් රාශියක් අපි මේ විහාරස්ථානයේ සිද්ධ කළා. එනිසා පින්වතුන් මතක තියාගන්න මේ ඔක්කොම අපි ලාභ ලැබුවේ මිනිස්සෙක් කියලා ඉපදුණු හින්දා. නම් පළවෙනි ගෞරවය අපි ලද මනුස්ස ජීවිතයට යන්න ඕන. ඒ මනුස්ස ජීවිතයේ ලද මොහොතේ
අපිට බුද්ධ ශාසනයක් ලැබුණා. ඒ නිසායි අපිට කටින පින්කමක් කරන්න අවස්ථාව ලැබුණේ. සාපි බුද්ධ ශාසනයට අපගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හරිම සුන්දර එකක්. ඒ සුන්දර බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළේ ප්‍රතිපත්තිගරුකව. භික්ෂුන් වහන්සේලාගේ මූලික දේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගී ගමන් කරමින් සුවසේ වාසය කරන එක. එහෙම තමයි භික්ෂුන් වහන්සේලා වාසය කළේ. බුදුරජාණන් වහන්සේ කාලයක් යනකොට භික්ෂුන් වහන්සේලාට විනය නීතියක් පනවනවා. ඒ තමයි අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්ත. මේ වස්සාන සමය කියලා අවුරුද්දේ කොටසක් තියෙනවා. අන්නේ කාලේ අනිත් ඉන්දියාවේ ඉඳපු ಭಾರತයේ ඉඳපු අනිත් ශාස්ත්‍රුන් වහන්සේලා එළියට පාලෙට බහැලා යන්නේ නෑ. වරුසා කාලේ යන්නේ නෑ. ඒ ආරාම වලට අසපු වලට වෙලා වැඩ හිටියා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතර මහවැස්සෙත් මීගෙන චාරිකාව යනවා. ඉතින් මේකේ දෝෂාරෝපණ ඉන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා ගත්තු තීන්දුව දෙස බලලා බුදුරජාණන් වහන්සේ තීන්දුව කරනවා වස්සාන කාලේ පෙර බුදුරජාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට මේ ශික්ෂාපදය පනවල තියෙනවා වාසය කරන්න කියලා. ආන්න එදයින් පස්සේ භික්ෂුන් වහන්සේලා වස් කාලය තුල සිල් පදයක් සමාදන් වෙනවා. ඒකට කියනවා වස්සා වාසික ශික්ෂාපදය කියලා. ඒක සමාදන් වෙන්න නිත්‍යානුකූල බලය තියෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණයි. සාමණේර භික්ෂුන් වහන්සේලාට ඒ සිල්පදයේ සමාදන් වෙන්න බෑ. ඒ සිල්පදයේ තමයි ඉමස්මින් විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි. ඉද වස්සං උපේමි. ඉමස්මින් විහාරේ මේ විහාරස්ථානේ ඉමං තේමාසං මේ තුන් මාසේ වස්සං උපේමි වස් වසනවා වස් වාසය කරලා වැඩේ. ඕක තමයි මේ ඔබේ පින්කමේ බේසික් එක ආරම්භය. මේ ඔබ කරන මුළු ලෝකයක් මහා අග්‍ර මහා බල ඇති පින්කමක් කියලා ගෞරවයට පාත්‍ර වන පින්කමේ ආරම්භක මොහොත උපසම්පන්න භික්ෂුන් වහන්සේලා වස් වාසය කිරීම. ඒක දායකයෝ ආරාධනා කළත් නොකළත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා එය කළ යුතුයි. ඒක මේ දෙවෙනි පොත. මේකේ පළවෙනි පොත තියෙනවා මහා වග්ගපාළි 1. ඒ පොතේ තියෙන වෙනම කන්දකයක් වායික කන්දකය. ඒක සම්පූර්ණම භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරන තිනවා වසන්නේ කොහොමද කියලා. එතකොට
වස් කාලයේ එළඹෙනවා අවුරුද්දේ එක කාලයයි. ඒතකොට ජනවාරි මාසේ වස් වසන්න බෑ. පෙබරවාරි මාසෙත් බෑ. අනිත් එක පසුවස් සමාදන්. පින්වත්නි උපසම්පදා භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වුණොත් විතරයි දායකයන්ට කටින චීවරයක් පූජා කරන්න පුළුවන්. මොන මතක තියාගන්න. පසුවස් කියන්නේ නිකිනි පෝයෙන් පස්සේ බිනර පෝයනේ. පසුවස් සමාදන් වෙන්නත් පුළුවන්. හැබැයි කටින චීවරයක් පිළිගන්න බෑ. ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේට. එහෙනම් පෙරවස් උපසම්පදා භික්ෂුවක් වෙන්න ඕන. ඒ භික්ෂුන් වහන්සේ පෙරවස් සමාදන් වෙන්න ඕන. ඒ වස් සිල් පදය 3 මාසයක් රකින්න ඕන. ඒක ආරක්ෂා කරලා මහා පවාරණය කියන්නේ පෙරවස් පවාරණය වෙනවා. පසුවස් පවාරණය වෙලා නැහැ. මේ සියල්ල බුදුහාමුදුරුවෝ වදාළ විනය කරුණු. ඒවට උපසම්පන්න භික්ෂුන් වහන්සේලා හරියට අවංකව හෘද සාක්ෂියට එකගව ඒ කටයුත්ත කළොත් පමණයි ඔය ඇත්තන්ට ඒ පින්කම කරන්න. එතකොට උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් සිල් පදය ආරක්ෂා කරනව නැද්ද කියන එක මිම්ම මොකද්ද? උපසම්පදා හාමුදුරුවන්ගේ හෘද සාක්ෂිය. ඒකද ඇත්ත. ඒ උපසම්පදා හාමුදුරුවෝ ඒ සිල් පදය ආරක්ෂා කරනව නැද්ද කියන ඔයත් උඩ බලන්න පුළුවන්ද? ඒ භික්ෂුන් වහන්සේගේ හෘද සාක්ෂිය. ඒක රැක්කද නැද්ද? වතාවත හරියට කරාද නැද්ද? ඔන්න සුදුසුකම් ටික දින 90ක් නැත්නම් 3 මාසයක් ඇතුළත සම්පූර්ණ වෙච්ච භික්ෂුන් වහන්සේ නම උපසම්පදා පන්සලක හිටියොත් විතරයි කටින පින්කමක් කරන්නේ පන්සලේ පුළුවන්. ඔක තමයි මූලිකම දැනගත යුතු කාරණා. ඊට පස්සේ වස් වැසීමෙන් පස්සේ තමයි ඔබට අවස්ථාවක් එන්නේ කටින චීවරය සකස් කරන්න. කටින චීවරයක් සකස් කරන්න පුළුවන් වෙන්නේ වස් පවාරණයෙන් පස්සේ. ඒ කියන්නේ වස් පෝයෙන් පස්සේ හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ 3 මාස ඉවර වෙලා භික්ෂුන් වහන්සේ වස් පවාරණ සුදුස්සෙක් වුණාම විතරයි ඔබට කටින චීවරයක් මහන්න, ගේන්න සියලුම ඒ වටපිටාව හැදෙන්නේ. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ කටින සිවුරක් භික්ෂුන් වහන්සේලාට පිළිගන්න කියපු විනය කාරණාව තියෙන්නේ මහා වග්ගපාළියේ දෙවනි පොතේ. මෙන්නේ කටිනක් කන්දක කියලා වෙනම කොටසක් තියෙනවා. කොහොමද කටින චීවරයක් පිළිගන්න කියලා බුදුහාමුදුරණෝ දැනවදාලේ. තේනකෝ තේන සමයේන බුද්ධෝ භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකසාරාම. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? සවැත් නුවර 제තවනාරාමයේ. තේනකෝ පන සමයේන තින්සමත්තා පාවෙය්‍යකෝ බික්ඛු සබ්බේ
අරඤ්‍යකා සබ්බේ පිණ්ඩපාතිකා සබ්බේ පාංශකූලිකා සබ්බේ තෙචීවරා සාවත්‍යං ගච්ඡන්තෝ භගවන්තං දස්සනාය උපකට්ඨාය වස්සූපනායිකාය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පාවා නුවර ඉඳලා සවැත් නුවරට භික්ෂුන් වහන්සේලා 39ක් වඩිනවා. උන්වහන්සේලා මොන වගේද? අරණ්‍ය වාසී. සබ්බේ පිණ්ඩපාතෝ, ඒ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම පිණ්ඩපාතේ දානෙ විතරයි ගන්න. සබ්බේ පාංශකූලිකා, සිවුරු අඳින්නේ පාංශකූල සිවුරු විතරයි. සබ්බේ තෙචීවරිකා, පරිහරණය කරන්නේ තනිපට සිවුර, දෙපට සිවුර අඳිනේ විතරයි. තුන් සිවුර පමණයි. එවැනි 39ක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බලන්න සවැත් නුවරට එන අතරේ වස් කාලයක් ආවා. වස් කාලයක් කියලා ඒ වස් කාලයේ එළඹුණාම උන්වහන්සේලා අතරමඟ සාකේත නුවර වස්සං උපගච්ඡින්සු වස්වාසී කළා. ඒ කියන්නේ සවැත් නුවරට ගියොත් වස් සිල්පදේ සමාදන් නොවි භික්ෂුන් වහන්සේලා බුද්ධ විනය ප්‍රතික්ෂේප කරලා ගියා වෙනෝ. අන්න සාකේත නුවරදී වස්වැසුවා. එතකොට වස්වැසුතන කොච්චර කාලයක් ඉන්නවද? 3 මාසයක්. 3 මාසයක්. 3 මාසයක් ඉඳලා පින්වත්නි වස් පවාරණය වෙලා මේ භික්ෂුන් වහන්සේලා සවැත් නුවරට යනවා. මේක තියෙනවා පින්වත්නි, ඒ සවැත් නුවරට යන වෙලාවේ හයියෙන් වැස්සා, ගොඩාක් වැස්සා. ඒ යන පාරේ වලවල්, දැන් සමහර පාරවල් තියෙනවනේ මහා මාර්ග වාරි මාර්ග වගේ මහා වලවල් වතුර පිරීලා එරෙනවා කෙලවරක් නැහැ. දැන් අපි ගම්වලනේ හිටියේ. අපි යන පස් පාරවල එහෙමයි. වලවල් එරෙනවා. මඩ ගොහරු සිවුරුත් දෙවිලා කකුල් වල පොදට මාඩ හොඳට තේට්ටු වෙලා මේ 39 බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. සිවුරම දෙවිලා මඩ කකුල් පුරා සිවුර පුරා මඩ ගෑවා. පයින්නේ ඉතින් දැන් වගේ කොහෙන්ද? වාහනේ පයින් වැඩි. පයින් යනකොට ඉතින් විඩාවරයි. මහන්සි බොහෝම විඩා වෙලා දීර්ඝ මාර්ගය යනකොට කලන්තේ වගේ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඇත්ත කතාවට පිළිතුරක් දෙනවා. ඒ තමයි වස්වැස නිම කළ භික්ෂුන් වහන්සේට මොකක්ද? අනුජානාමි භික්ඛේ වස්සං බුද්ධාන භික්ඛූණං කටිනං අත්තරි. කටින ජීවරය පිළිගන්න. අන්නේම බුදුරජාණන් වහන්සේ නීතියක් නැත්තම් අවස්ථාවක් දුන්නු හිඳයි ඔය ඇතුළට කටින ජීවරයක් පූජා කරන්නට ලැබුණේ ගෞරවය බුදුරජාණන් වහන්සේටයි. නමස්කාරය බුදුරජාණන් වහන්සේටයි. අන්න එහෙම අනුදැන වදාළ නිසයි කටින ජීවරයක් පිළිගන්නට අවස්ථාවක්. ඔන්න
වස්වසන එක ගැන කටින සිවුරක් පූජා කරන එක ගැන දැන කතාව ගෙවුවා. ඊළඟදී කටින පින්කම මහ පින්කමක් වෙන්න සුවිශේෂත්වයටපත් වෙන හේතු ටික ඔය. අපි කටින චීවර පින්කමත් එක තව මහ පින්කම් 7ක් ගැන කියනවා. එක කටින චීවර පූජා. දෙක අටපිරිකර පූජා. තුන්වෙනි එක සාංගික දානය. මේ VIP පින්කම් හොඳද? සාංගික දානය. හතරවෙනි එක බුද්ධ මන්දිරයක් හදලා පූජා කරන එක. පස්වෙනි එක සංඝ ආවාසයක් හදලා පූජා කරන එක. හයවෙනි එක ධර්ම පුස්තක ග්‍රන්ථ පූජා. වැසිකිලි කැසිකිලි හදලා සාංගික කරන පූජා. අටවෙනි එක ඉඩ කඩක් කුඹුරු වතු පිටි පූජා කරනවා. ඔන්න අට. මේකට කියනවා අටමහා පින්කම්. ඔයත් දැන් හිතන්න මේ මහ පින්කම් වලින් අපිට කරන්න ඕන නැහැ. 3 මාසයක් ඉන්න ඕන නැහැ. සුදුසුකම් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් පුළුවන්. ඊට පස්සේ බුද්ධ මන්දිරයක් හදන්න සල්ලි තියෙනවා. ගමේ දායකයෙකුට එකතු වෙනවා නම් ඒක කරන්න පුළුවන්. සංඝාවාසයක් හදන්න ඒත් එහෙමයි. ඒකට දින වකවානු නැහැ. සුදුසු කාලේ අවස්ථාව තියෙනවා. ඊට පස්සේ පින්වතුනි ධර්ම පුස්තක පොඩි වැඩක් නේ. පූජා කරන්න ඕන වෙලාවක. වැසිකිලි කැසිකිලි හදලා ඕන වෙලාවක පූජා කරන්න. සුදුසුකම් අවශ්‍යයි. ඉඩකඩක් තියෙන සගසතුව බුද්ධ ශාසනයට පූජා කරන්න. ඔන්න ඔය පින්කම් 7ක් තියෙනවා අපිට මේ වගේ සුදුසුකම් භික්ෂුන් වහන්සේලාට ඔයත්තන්ට සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. විනය නීති ඒ කාරණාවලදී මෙතරම් නැහැ. විනය නීති වලට යටත් නැහැ. හැබැයි මේ පින්කම විනය නීති වලට යටත් කරලයි කරන්නේ. ඒ වගේම පින්වත්නි ඔයත්ෝ මතක තියාගන්න අර පින්කම් 7 අපි කරලා සතුටු වෙනවා වගේම මේ පින්කම කරන්න අපිට 3 මාසයක් චරිතය හදාගන්න. ඔය කටින පින්කමක් පෙර ආතුව වස් 3 මාසේ පැවිදි භික්ෂුන් වහන්සේලා ගිහි දායකයෝ තමන්ගේ චරිතය සංවර්ධනය කරගන්න ඕනේ. ඒකයි වතාවත් පිළිවෙත් බුදුන් වඳින්නේ ඔය 3 මාසයක් බුද්ධ වන්දනා පිරිත් කියන්නේ මේ සියල්ල අර මහා පින්කමේ හයියට එකතු වෙන්නේ. මේ වතාවත් චෛත්‍ය සුදු ආලේප කරන්නේ ඒ සියල්ල මහා පින්කමට පෙරහුරු. ඒ පින්කමේ වටපිටාව සකස් කරන එකේ කරන්නේ. දැන් අටපිරිකරක් පූජා කරන්න ඒව කරන්න ඕනද? සාංගික දානයක් දෙන ඒව කරන්න ඕනද? ඒව කරන්න වටපිටාව සකස් කරන ඕනේ.
මේ ආනුභාව සම්පන්න විනය නීති වලට ගරු කරලා ඒක කරන්නේ. මේක විනය නීති වලින් යුක්ත පින්කමක් නිසා විනයෝ නාම සාසනස්සච ආයු විනය ගරුකවයි අපි මේ පින්කමට සූදානම් වෙන්නේ. ඔයත් පුළුවන් තරම් සංවර කමින් කරන්න ඕන පින්කම. හික්මිලා කරන්න ඕන පින්කම. සිල්වත් වෙලා කරන්න ඕන පින්කම. එතකොට ඒ හික්මීම චරිත සංවර්ධනයත් එක්ක ඔයත් මේ පින්කමට පරිසරය හදනවා. පින්තුනි කඩින චීවරය සුවිශේෂ චීවරයක් බාට මහ පින්කම් වලින් කාල සීමාවක ඉදි කරන පින්කම සුවිශේෂත්වයේ වගේ මේ කඩින චීවරයක් නම් එකයි පූජා කරන්න පුළුවන් එක පන්සලක. මේ පන්සලේ උපසම්පදා හාමුදුරුවෝ 19ක් වැඩ ඉන්නවා කියන්නේ සිවුරු 10ක් පූජා කරන්න බෑ. සිවුරු 10ක් බෑ. එක කටින චීවරය පුළුවන්. ඔබට පූජා කරන්න. වෙනත් සිවුරු ඕන තරම් පුළුවන්. ඕන තරම් උපසම්පන්න වස්සසු භික්ෂුන් වහන්සේ නමකට පිළිගන්න පුළුවන් එක කටින චීවරය. අනිත් සිවුරු ඕන තරම් පිළිගන්නන්න ඔබට පුළුවන්. කටින චීවරය එහෙම බෑ. ඔබ මතක තියාගන්න මේ පින්කමේ සුවිශේෂත්වය එකයි. හැමදාම බෑ, හැම වෙලාවකම බෑ. මාසෙයි තියෙන්නේ කාලේ එක කටින චීවරය එක පන්සලක හදන්න පුළුවන්. අවුරුද්දකට එක සැරේ මේක කරන්න පුළුවන්. දෙවතාවක් එක පන්සලක බෑ. මෙහෙම චීවරයක් තියෙද වෙන්නේ නෑ. ඊට පස්සේ ඔබ මේ චීවරය මහා සංඝරත්නයට පූජා කළාම ඒ සිවුර අරගෙන මේ සිවුර අරගෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා 5 නම එකතු වෙලා මේ සිවුරාම්මේ නම කියලායි පවරන්නේ. ඒ වාක්‍ය මේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒ පවරන වාක්‍ය තියෙනවා සුනාතු මේ බන්තේ සංඝෝ ඉදං සංගස්ස කඨින චීවරං uppannං යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කඨින චීවරං නම කියන්නේ. ඔන්න මෙතෙන්ට දානව නම මధుර ධම්මස්ස බික්කුණෝ දදෙය්‍යං කටිනං අත්තරිතු. ඒ සානන්ති නම කියලා පවරන විනය වාක්‍යය එකම චීවරය කටින චීවරය නිසයි අන් සියලු පින්කම් අභිභවා කටින චීවර පූජාව මහා පින්කම. මතක තියාගන්න මේ නම කියලායි මේ සිවුර පවරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපසම්පන්න. ඔයත් කොච්චර දාන වලට සිවුර පූජා කරනවා. බලන්න. ඒක සිවුරක්වත් නම කියලා පවරන්නේ. ඒ සිවුරු සංඝ සතු කරනවා. ඔබ සංඝ සතු කරන චීවරය භික්ෂුන් වහන්සේලා 5 නමකට 5 නම එකතු වෙලා ඊට වැඩි මේ සිවුර සුදුසු භික්ෂුවට පවරන එකම චීවරය කටින් චීවරය විතරයි. ඔන්න ඔය කාරණාව වැරදියට තේරුම් ගත්ත ඇත්තෝ සාංගික දානයකට උපසම්පදා භික්ෂුන් වහන්සේලා 5 නමකට වැඩි ඕනේ කියලා වැරදි දෘෂ්ටියක් හදාගන්න. එහෙම නෑ. සාංගික දානයකට උපසම්පදා භික්ෂුන් වහන්සේලා කියලා එහෙම වෙන් කරලා සාංගික දාන දෙන්න බෑ. ඔන්න සුවිශේෂත්වය. ඔන්න ඔය කරුණු කාරණා නිසයි
මේක අනිත් පින්කමට සමාන කරන්න බෑ. ආගත් වස්ත්‍රවල ඉස්සර මේ සිවුර සකස් කරගත්තේ එහෙමයිනේ. එක එක තැන්වල තිබිච්ච රෙදි කැබලි එකතු කරලා මහලා පඳු පොවල එහෙමයි. ඊට පස්සේ සැකයක් නැතුව ලැබිච්ච රෙද්දකින් සැක නැති වස්ත්‍රයක්. සැක සංකා නැති වස්ත්‍රයකින් කටිනයක් අතුරන්න පුළුවන්. අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රයකින් ඔන්න කටිනානිසංස කටින පින්කමක් කරාට පස්සේ කියන්න හේතුවක් මේකයි. අපිට මේක අනුසස් කියලා වස්ත්‍රය කටින ජීවරයක් පිළිගන්න අනුසස් නොකියපු වස්ත්‍රයකින් පිළිගන්න ඕනේ. හින්දා තමයි කටින පින්කමක් කරලා ඉවර වෙලා කටිනානිසංස දේශනාවක් කරන්න පරිසරය ඇතුළේ තියෙන්නේ. ඔය විදියට බුදුරජාණන් වහන්සේ කටින චීවරය අතුරුන එදවස අතුනලරන උනේ එකක් ඒක. ආමර්ගෙනාපු රෙද්දක් එදාම සංඝයාට පූජා කරලා එදාම එතන තියාගෙන මහලා එදාම පළු ගහලා එදාම ඒ කටයුතු කරමින් කටින වස්ත්‍රයක් පූජා කරන්න පුළුවන්. එතකොට මේක පුජ්‍යලේකුගේ මූලිකත්වයෙන් සිද්ධ කරන්න උමනා පින්කම. නියමය අනුව මහා පින්කම වෙනවා. ඒකට හේතු මේවා. ඒක අපි මේක මහා පින්කමක් විදියට කරන්න ඕන. මේක මහා පින්කමක් විදියට කරන්න මෙන්න මේ හේතු වින්දා. අනිත් කිසිම පින්කමකට මේ තරම් විනේනි කාරණා නැහැ. මේ තරම් වටිනාකමක් ඉන්නේ. ඒකයි ඔය ඇත්තෝ ගොඩාක් සිවුරු පූජා කළ උපමාවක් ගන්නවා. ගිරිරාජ සමන් රාසින් සංගේ දේති තිචීවරං ඒකස්ස කටින දානස්ස කලන්නාටසෝලි. ඔය ඇත්තට මේ කාරණාව කියන්නේ සාමාන්‍ය සිවුරු පූජා කරන්න එපා කියන එක නෙමෙයි. සාමාන්‍ය සිවුරු පූජා කරන්න පුළුවන් කන්දක් විතර. හැබැයි ඒ සිවුරු පූජාවෙන් ඔබට ලැබෙන පින කුසලය මොකද වෙන්නේ? ඒකස්ස කටින දානස්ස කලන්නාටසෝලි. කටින චීවර පූජාවකින් යට යනවා. ඒ කියන්නේ සිවුරු කෝටියක් සාමාන්‍ය සිවුරු පූජා කරනට වඩා ආනිසංසලු එක කටින චීවරයක් පූජා කරන්න. මතක තියාගන්න. චමිත්තය මේ අතු සිවුරු ඕන තරම් ජීවිතේ පූජා කරයි. ඒ සියලු පූජාවන් මේ චීවරය පියස කරන්නේ. ඒ සියලු පූජාවන් කටින චීවරයක් පූජා කිරීමට යට. ඒකයි ඒකස්ස කටින දාන. එක කටින චීවර පූජාවක්. උපමාව ගත්තේ අර පින්කමේ වටිනාකම 16කට බෙදලා ඒ 16 තව 16කට බෙදලා ඒකෙන් එක පංගුවක්ලු අර සිවුරු පූජා කිරීමේ වටිනකම කටින ජීවරයක් එක්ක සමාන කරන්න බෑ. නිකන් සිවුරු පූජා කන්දක්. ඒ වගේ සිවුරු කන්දක්. කෙනෙක් සිවුරු පූජා කරන්න එපා කියන එක නෙමෙයි. සිවුරු නැත්තම් සිවුරු පූජා කරන එකක් නෑ වැඩක් නෑනේ. ඒක නොකර එක කටින චීවරයක් පූජා කරව ඇති කියලා නෑ. මේ උපමාව ගත්තේ මේකේ බලයේ පව එක වටිනකම පෙන්වන්න සිවුරු කන්දක් පූජා කළත් ඒ සිවුරු කන්දේ වටිනාකම ආනිසංසයට වඩා එක කටින චීවර පූජාවක ආනිසංසය වැඩි. මෙන්න මේ විනය කරුණුත් එක්ක ඒ සිවුර සබඳෙන නිසා අර සිවුරු
කන්දටම විනය කාරණා මුල් වෙන්නේ නැහැ. විනය කරුණු ප්‍රඥාප්ති මූලිකත්වයට යනවා. අනේ නිසා කටන චීවරයක් පූජා කරන්න පෙර ඔබ මේව දැනගත්තොත් ඉගෙන ගත්තොත් ඔබ උපරිම කැපවීම මේ ජීවිතේ කරනවා. ඊට පස්සේ ඔයත් කල්පනා කරන්න කටින චීවරයක් විනයගරුකව වත්පිළිවෙත් සපුරන භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කළොත් පළවෙනි ලාභය මොකක්ද? දුගතිය යන්නේ කවලකින්. එකනේ නාගිත තේරාපදානි තෙරුන් වහන්සේ කතා ප්‍රවෘත්ති තියෙන්නේ. දේ භවේ උපපච්චාමි දේවේ වාපිච මානසේ අඤ්ඤං ගතින් නජානාමි කටින දාන සිදම් පලං. කල්ප 90කට පෙර කටින චීවරයක් පූජා කිරීමේ ප්‍රතිඵලය දේ භවේ දෙවියන් මිනිසුන් අතර ඉපදුනා. අඤ්ඤං ගතින් නජානාමි කියන්නේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ නිරේ අසුරු ලෝකෙ ගියේ නැහැ. කටින චීවරයක ආදිසංසය. එහෙනම් මේකේ ප්‍රධානම දෙයක් මොකද්ද? නරක තැනකට යන්න තියෙන ඉඩ වටපිටාව සපුරා වහනයි වස්තුම් මාසයක් බුදුන් වැදලා වස්තුම් මාසයක් වතාවත් කරලා ගෞරව කරලා ගොඩාක් කුසල සිතුවිලි පහල කරනනේ අපි මේකට. කටින චීවරයක් පූජා කරන්න බොහෝ සෝමනස්ස සහගත කුසල සිතුවිලි වාර ගන්න උපදින වාර ගන්න වැඩි. අන්නේ නිසා ඒ කුසල සිතුවිලි වාර ගන්න වැඩි නම් නරක තැනකට යන්න තියෙන ඉඩ වහලා දානවා. ඊළඟ සුගතිය කියනවා. බුද්ධ ශාසනයක් තියෙනවා. ඊළඟ දේවත් කල්පනා කරන්න. කටින චීවර පූජා කළොත් සක්විති රජ බවට පත් වෙන්න පුළුවන්. සක්විති රජ. සක්විති රජ කෙනෙක් කියන්නේ ලෞකිකත්වයේ අක්‍රම ලාභය. පුදුම විදිහේ සම්පත් ඇති සක්විති රාජ සම්පත්. එතකොට කෙනෙක් උදෙසා චෛත්‍ය පූජාවක් ස්තූප හදන්න 4 දෙනයි බුදුරජාණන් වහන්සේ අනුදැනවදා. කවුද? බුදුරජාණන් වහන්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේ. සක්විති රජ. සක්විති රජ වෙනවා. 30 40 වදා සක්විති රජ වෙලා තුන එක කටන ජීවිතයක්. කල්ප 30ක් දුගතිය ගිහිල්ලා නැහැ. නාබි ජානාමි දුක්ඛති කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඊතෝ තිස්සේ මහා කප්පේ නාබි ජානාමි කල්ප 30 දුගතියට ගිහිල්ලා. පවත්තං සබ්බ දානානං කටින දානනුතර අනිත් ඕනම දානයක් ඕන වෙලාවක දෙන්න පුළුවන්. කටින දානයක් දෙන්න එක දවසක විතරයි. අනිත් ඕනම දානයක් දෙන්න පුළුවන්. කටින දානේ පන්සල එක දවසයි. අවු කටින දාන දෙකක් නැහැ. චීවරයත් එක්ක එක දවසේ තමයි ඒ දාන කරන්න පුළුවන්. දවස් දෙකක තුනක බෑ. එහෙම කරන හින්දායි මේක කල්ප ගානක් සක්විති රජකම් කල්ප ගානක් සුගති සම්පත් ලැබෙනවා. කටින චීවර පූජාවක ලොකු බලයක් තියෙනවා. මිනිස්සෙක් අතර ඉපදුනොත් මොනවද කියන්නේ?
හැම පැත්තෙම උසස්. හැම පැත්තෙම. පිරිවර පරිභෝග ඔක්කොම තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ඇත්ත හිතන්න සංසාරේ මහ පිංකම් කරපු ඇත්තෝ අතර අද උඩින් ඉන්නේ කවුද? අද ගත්තු. අද ගත්තොත් ඉන්නේ මහා භික්ෂුන් වහන්සේලා. කෝපනවා. අද උඩින් ඉන්නේ කවුද? භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා අතරත් උඩින් ඉන්නේ කවුද? මහා නායක, අනුනායක, අධිකරණ නායක. මහා පිංකම්. සංඝ රත්නය අතරත් නායකයෙක් වෙන්නේ මහා පිංකම්. එතකොට අන්න මහා පිංකම් සංසාරේ කඩින පිංකම් අටපිරිකර පූජා ඔය මහා පිංකම් කරපුවට තමයි පූජනීයත්වයට ඉක්මනටපත් වෙන්නේ. දැන් මේක මම එහෙම කිව්වේ අමතාත වදින මහා මහේසාක්‍ය පදවියක් නේ පැවිද්ද කියන්නේ. ඊළඟදී පින්වත්නි මිනිසුන් අතර මහේසාක්‍ය පුජ්‍යලය වෙනවා. ඒක විපාක දෙනවා අනිවාර්යෙන්. කටින පින්කමක් කළොත්, මහ පින්කමක් කළොත් අනිවාර්යෙන් ඒකේ ප්‍රතිවිපාකය ලැබෙනවා, ලැබිලා ගෙවෙනවා. ලැබෙනවා අනිවාර්යෙන්. ඔයත් හිතට ගන්න පින්වත්නි මම මහා පිංකම් කරපු උදවිය මිනිසුන් අතරේ අග්‍ර වෙනවා. අග්‍ර නම් බුද්ධ කාලේ උපමා අවශ්‍ය නැහැ. මම ලංකාවේ උපමා කියන්නේ. ලංකාවේ ජනාධිපති කෙනෙක් හිටියා ඩී.බී. විජේතුංග කියලා. ජනාධිපති වෙන්න උත්සව කරා. ජනාධිපති වෙන්න පෝස්ටර් ගැහුවා. ජනාධිපති වෙන කන්න දුන්නා. ඔටෝ ජනාධිපති. මිනිසුන් අතර අග්‍ර වුණා. ඒන්නේ මේ වගේ මහ පිංකමක් පෙර සංසාරේ කළා. ඒක මතු වුණා අපරාපරිය වේදනීය කුසල විපාකයක් කියලා. ඒක භුක්ති විඳින්න. ඔන්න මිනිසුන් අතර අග්‍ර වෙන්නේ කවුද? මහ පිංකම් වල ප්‍රතිවිපාකය. මහ පිංකම් වල ප්‍රතිවිපාකය. එහෙම මිනිසුන් අතර අග්‍ර වෙලා මිනිසුන් අතර කීර්ති ප්‍රශංසා ලැබෙන මහේසාක්‍ය ජීවිත ලබනව නම් ඒ අනිවාර්යෙන් කටින චීවර පූජා ඇතුළු මහා පිංකම් කරපු උදවිය. ඒ වගේම සංසාර ගමනේ දෙවියන් අතරට ගියොත් දෙවියන් අතර මහේසාක්‍ය දෙවුන් පිරිවර වැඩි, බලය වැඩි, ශක්තිය වැඩි, දීර්ඝායුෂ වැඩි, බොහෝ බලගත් දෙවියන් අතර උපදිනවා. සතරවරන් දෙවිවරු, සක් දෙවිඳුන් ඒ සදෙව්ලොව වාසී දෙවිවරු මහා පිංකම් කරගත්. නිම්මාන රතිය, යාමේ තුසිතය ඔය දිව්‍ය ලෝක වලට ලේසියෙන් යන වීස එකක් ගන්න බෑ. ඒ වීස එක හදා ගන්න කටින පිංකම් ඇතුළු මහා පිංකම් කරනවා තියෙනවා. ලේසියෙන් බෑ ලෝක වලට ඇතුළේ. දැන් ආඩේ පිරිසුදුවා විසාකාව ගියපු දිව්‍ය ලෝකෙට අපිට පුළුවන් ද ලේසියෙන් යන්න? එහෙම යන්න අපි එවැනි මහා පිංකම් කරලා තියෙනවා. ඊළඟ මොන කාලේ මනුස්ස ලෝකේ ආවද? අන්ධ වෙන්නේ, ගොළු වෙන්නේ, කොර වෙන්නේ,
බිහිරි වෙන්නේ දන්ද කුෂ්ඨ කසාන මේ කියන අර මහා රෝගාව වලටපත් වෙන්නේ. ඇයි? ඒ தත්ත්වය මගහරවන මහේසාක්‍ය බව ලැබෙන කියන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා අග්‍රයි. ඒව ඉහළයි. ලෞකික පැත්ත ඔය. ලෞකිකත්වයේ ගත් කල පුදුම මේ බබලීමක් මහා පිංකම් කිරීමෙන් තියෙනවා. අනේ නිසා එවැනි தත්ත්වයටපත් වෙන්න ලේසියෙන් බෑ. නෑ එවැනි ලාභ ඔබට තක්සේරු කරන්න බෑ. අංග විකලුනොත් මොකද? ඒක වළක්වන එකක් කරු. තක්සේරු. නම් මේ කටින පිංකමට කොච්චර අපි අතින් වියදම් වුණත් ඒක තක්සේරු කරන්න බෑ. අංග විකලත්වයෙන් වළක්වන, අඳගොළු බිහිරි බවෙන් වළක්වන, සංසාරේ කොයිබ ඉපදුනත් සකස් වෙච්ච පිරුණු ජීවිතයක් ලැබෙන, කල්ප ගානක් දුගතිය නොයන සක්විති රාජකම් දෙවියන් අතර අග්‍ර බවටපත් වෙන තැනට අපි රැගෙන යන්නේ මේ මහා පිංකමින් කියන එක තේරුම් ගත්තොත් ඔබ මේ පිංකම ජීවිතේ පුළුවන් උපරිම කැපවීම කරන්න. කැපවීම කරන්න. ආනුභව සම්පන්න පිංකම. මේ අවුරුද්ද කරලා ඊළඟ අවුරුද්ද කරන්න අපි ඉන්නත් පුළුවන්. ආන්නේ නිසා මෙන්න මේ කරුණු ටික ත්‍රිපිටකය තුල ඇතුළත් ඒ වගේම කටින චීවර පූජාවක් එක ලැබෙන සියල්ල අම්මේ ඒ කටින චීවරය පිළිගත්තු භික්ෂුවට පුච්චලිකයි. කටින චීවරයක් පිළිගත්තු භික්ෂුන් වහන්සේට ඔබට ආනිසංස ලැබෙනවා වගේ පහක් පිළිගත්තු භික්ෂුන්ට. 1 අනාමන්තචාර. ඒ කියන්නේ මේ පන්සලෙන් මට ලොකු හාමුදුරුවෝත් නොකිය දායකයන්ටත් නොකිය යන්න. යන්න පුළුවන්. මැදින් පොය මාර්තු වෙනකන් ඒ කටින චීවරයත් එක්ක බලයවත් භික්ෂුවකට ලැබෙන. ඔය කියන්නේ මේ කැපවීමක් කරන්නේ 3 මාසයක් සිල්පදයක් ආරක්ෂා කරලා, වතාවක් පිළිවෙත් කරලා, පෙරවස් සමාදන් වෙලා වස් පාරණය කරන එකට බුදුහාමුදුරුවෝ දීපු බෝනස් ප්‍රතිලාභ භික්ෂුවට ආනිසංස. අනිත් සිවුරක් අපි පෙරෙව්වට මේ ආනිසංස දෙයි. ඊළඟට තියෙනවා අසමාදාන චාර. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට තුන් සිවුර හැම වෙලාවෙම ළඟ තියෙනවා. එහෙම නැතුනොත් ඇවතක් වෙනවා. තුන් සිවුර නොමැතිව නැතුණයි කියලා ඒ ඇවත සිදු නොවි වාසය කරන්න පුළුවන්. තුන් සිවුර හැමෝටම ගෙනියන්න ඕන නැහැ. ධන භෝජනය. එක දාන්නේ දාන 3-4ක් වුණත් පිළිගන්න පුළුවන්, කෙන්නෝ ගන්න පුළුවන්. ආනිසංස. කැමැති පමණ සිවුරු ඕන තරම් සිවුරු. කැමැති පමණ සිවුරු පිළිගන්න පුළුවන්. කටිනේ ඇතිරු වෙහෙරේ යම්තා සිවුරු ලැබීමෙන් වේද ඒ සියල්ල කැපයි. ඒ සියල්ල ඔබ පූජා කරන රුපියල සියල්ලම ඒ කටිනේ චීවරේ පිළිගත් වස්සිල් පාදේ ආරක්ෂා කරගෙන ඒ කාර්ය කර භික්ෂුව සතුයි. ඇයි? ඒක නොකළා නම් බෑනේ වැත්තට. ඒ සියල්ල කටිනේ ඇතුළු සිවුරට යමක් ලැබෙයිද ඒ සියල්ලේ කැපයි. පිළිගන්න කැපයි. ආනිසා භික්ෂුන් වහන්සේටත්
ආනිසංස 5ක් ලැබෙන එකම චීවරය කටින චීවරය. ඔන්න ඔය කරුණු ටික විනය කාරණා ටික ඔබට කියලා දුන්නා. දැන් ඔබ දැනගන්න ඕන මේ පින්කම නම් කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පින්කම කළොත් ප්‍රතිලාභ වැඩි. මෙන්න මේ හේතු වලට යටත් වෙලා අපි එක මාසෙක අපිට මේක කරන්න පුළුවන් චීවරයක් පූජා කරනවා. ඒට සුදුසුකම් භික්ෂුන් වහන්සේ සම්පූර්ණ කරනකොට දායකත්තු සුදුසුකම් සම්පූර්ණ කරලා ඒ කටයුතු කරනවා. ආන්නේ නිසා සංඝයාට යමක් පූජා කළොත් කටිනේ දවසේ ආපහු ඉදි කටුවක් කරේ එදාට කටිනානිසංස. දාන දුන්නත් ඒක කටිනානිසංස. මොනවා හරි පන්සලට පූජා කළොත් ඕනම දෙයක් ඉන් කටිනානිසංස. ඒ තරම් මේ පින්කම බලගතුයි මහානුභාව. ඔන්න ඔය කරුණු ටික ධර්ම විනයානුකූලව අපි නිතර මෙනෙහි කළොත් සියලු දාන අතර පවත්තං සබ්බ දානං කටින දානං අතර සියලු දාන අතර කටින දානං පින්කම් තුනට පත් වෙනවා. කවුරු ධර්ම විනයට අනුව තේරුම් අරගෙන මේ මහා පින්කම වෙත ගෞරව කරනවා සත්කාර කරනවා. ඒකයි පින්වතුනි එක චීවරයකට කී දෙනෙක් නමස්කාර කරනවා එක දවසක. එක දවසක බොහෝ දෙනෙක් නමස්කාර කරන එකම චීවරය. වන්දනාමාන ගෞරව කරනවා. මේ සියල්ලත් එක්ක අග්ගම් පුඤ්ඤංච සිට්ඨංච සබ්බ විදිනාති. අග්ගයි පින් වැඩෙනවා. සියල්ල අපි කරන්නේ. දිව්‍ය මනුස්ස නිවන් සම්පත් සලසා ගන්නට පුළුවන් මහානුභාව සම්පන්න තුන්තිකම සිද්ධ කළා කියලා හැමදෙනාම සන්තෝෂ භාවයටපත් වීම තිබෙනවා. එනිසා මේ වෙලාවේ චමිත් මහත්මයා මහත්මිය පවුලේ ඇත්ත සතුටු වෙන්න මහානුභාව සම්පන්න උතුම් කටින චීවරයක් විනයානුකූලව සකස් කරා. පණු පොවලා ඒ වතාවත් කරලා නිවසේදීමනේ ඒ දුර්ලභ කාරණා ගොඩාක් වෙලාවට දැන් සිවුරු පණු පොවන ඒවා සමාජයෙන් ඈත් වෙලා යන කාරණා. ඒවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබිච්ච දේවල්. සිවුරේ පින්වත්නි සබන් ගොඩාක් වෙලාවට ඉස්සර ගෑවේ නැහැ. සබන් වෙනුවට පාවිච්චි කරේ මොනවද? බෝම්බු වතුර. බෝම්බු වල තම්බල ගත්තු වතුර එක සබන් පෙන වගේ උඩට එනවා. ඒක විස බීජනාශකයක්. ඒ බෝම්බු කොළ තම්බල ගත්ත එක විස බීජනාශකයක්. ඒකයි සිවුරක් පණු පොවලා බෝම්බු වතුරේ දාලා නැවත මේ කරලා ගන්න. ඒක තමයි බුද්ධ කාලේ පාවිච්චි කරේ. එතකොට ඒ චීවරේ මැසි මදුරු වදුරු කරදරෙන්නේ විස බීජයක් ශරීරගත වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. සිවුරේ අර තියෙන සාකසාර බලයෙන් ඒ විස බීජය විනාශ කරලා. ආනිසා පණුපෝ සිවුරක ලොකු ශක්තියක් තියෙනවා. ලොකු බලයක් තියෙනවා. ආන්නෙවෙනි සිවුරක් සකස් කරලයි ඔබ කටින චීවරයක් ඇටියට පූජා කළේ කියලා සන්තෝෂ භාවයටපත් වෙනවා. එනිසා මේ වස්තුම් මාසය පුරා වතාවත් පිළිවෙත් කරලා විහාරස්ථානයේ සුද්ධ පවිත්‍ර කරලා තීන්තාලේප කරලා කටින චීවරය තමන්ගේ නිවස තුල ගෞරවාන්විත ආසනයක තැන්පත් කරලා වතාවත් පිළිවෙත් කරලා අද දවසේ කටිනානිසංස මෙනෙහි කරලා මේ ਸਰවපකාරයෙන් රැස් කර පින් බලය චමිත් මහත්මයා මහත්මිය ඇතුළු මේ ඔබගේ නමින් පරලෝට කේවයි නන්දසේන පියතුමාණන් ප්‍රදාන කොට නන්දසීලි මෞතුමියගේ නමින් මියගිය දෙමව්පියෝ නන්දසේන පියතුමාගේ දෙමව්පියෝ මේ මහත්මියගේ පරපුරේ මියගිය සියලුම ඥාතීන් එවැගේම මේ කටින චීවර පූජාව සිද්ධ කරන්න ඔබට සහයෝගය දැක්වූ අපේ විහාරස්ථ දායක සභාවේ පින්වතුන්ට මේ ගුණබර
මෑණියන් වහන්සේලා පියතුමාලා මේ හැමෝගෙම නමින් පරලෝට ගිය සියලුම දෙනාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පූජනීය ලොකු සාමින්ද්‍රයන් වහන්සේලාට මේ පිම්බිම ගොඩනගා ඉඩම් පූජා කරලා මිය ගිය කාටත් ඔබෙන් අපි පිම් බලාපොරොත්තු වන කවුරුත් මේ පින් ලැබ ගනිත්වා. සසර ගමන සුවපත් කරගෙන අමා නිවනින් නිවෙත්වා කියලා පින් දෙන්න. ඉදම් මේ ඥාතිනම් හෝතු සියලු දෙවියෝ සතරවරන් දෙවිවරු සක්දේවුන් ප්‍රදාන සියලු දෙවියෝ පින් ලැබගෙන කර්ම චීවර පූජාවේ ප්‍රධාන දායකත්වයේ දරමින් මේ රටේ ලෝකෙ මේ තරම් විවසනයක් කරදරයක් තියෙද්දි ඔයත්තු ප්‍රමුඛත්වයේ අරගෙන ඒ වතාවත් පිළිවෙත් හොඳට සිද්ධ කරලා කර්ම චීවර පූජාව සිද්ධ කළා. ඒ සඳහා මූලිකත්වයේ ගත්තු චමිත් මහත්මයා මහත්මිය දරුවන් මේ සෙනෙහබර මෞතුමිය ඇතුළු අපේ විහාරස්ථානයේ දායක සභාව අපේ වතාවත් පිළිවෙත් කරන මේ සීල සමිතියේ මෑණිවරුන් ඇතුළු කොට මේ කාටත් සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා. කඨින චීවර පූජාව සමග කඨින දානමය පින්කමට උදව් උපකාර කළ දාන උපකරණ සපයලා දුන්නු. ඒ වගේම පරිස්කාර පූජා කළ සියලුම දායක ඇත්තන්ට ඒ සඳහා උදව් උපකාර කළ ආවගියා වූ සංවිධානය කරන්ට දානශාලා සකස් කිරීමෙන්දලා මේ සියලු පවිත්‍ර කටයුතු කරන්ට උදව් උපකාර කළ හැම දිනාටම තෙරුවන් සරණ දෙවි රැකවරණ සැලසේවා. නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ලෙඩ දුක් කරදර බාධක අපල දුරු වේ. කායික මානසික සුවයෙන් සුවපත්ම වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ කඨින චීවර පූජාව සාර්ථක කරගන්න නිතින් අනුශාසනා කළ ගුරු දේවෝත්තම කපුගම සීලවන්ත ලොකු ස්වාමීන් වහන්සේට මේ පන්සලේ මේ පින්කම් සාර්ථක කරගන්න වෙහෙසුණු මහන්සියුණු විසුද්ධි හාමුදුරුවෝ ධම්මසිය හාමුදුරුවෝ ඇතුළු විහාරස්ථානයේ පොඩි ස්වාමීන් වහන්සේලා දහසක් කැපකිරීම කළා. නිදි වැරුවා වෙහෙසුණා මහන්සි වුණා. උන්වහන්සේලා බෝධි පූජා පැවැත්වුව වතාවත් කළා. උන්වහන්සේලාට මේ කලින පින්කමේ අනුමත බලයෙන් නිදුක් භව නිරෝගී භව සුවපත් භව ලැබේ. උන්වහන්සේලාට සසුන් පිළිවෙත් සපුරන්නට මේ පින්කමේ ආශිර්වාදය ලැබේවා සැලසේවා කියලා කියන්නේ. විහාරස්ථානයේ සුද්ධ පවිත්‍ර කටයුතු කරන්නට අපිට උපකාර කර මාතර නගර සභාවේ සේවය කරන අපේ විල් මහත්මයා නිතින් අපිට උදව් උපකාර කළා. එතුමාටත් පවුලේ ඇත්තන්ටත් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. ඒ වගේම කටින පින්කමේ කටයුතු සිද්ධ කරද්දී උපකාර ලබා දුන්නු රුක්මන් ඉංජිනේර සලිපතිතුමා රුක්මන් කොඩිතුවක් මහත්මයාතුළු ඒ කාටත් සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වැඩි අතුරන් උදව් උපකාර කළ වැඩිගම් පාදී සභාවේ සභාපතිතුමා පුෂ්ප කුමාර බැට්ටගේ මැතිතුමා මහත්මයා එතුමා හැම අවුරුද්දකම මොනවා හරි ක්‍රමයකින් අපිට වැඩි ටිකක් දෙනවා. ඒක දේශපාලනය නෙවෙයි මා සමග තියෙන පුජ්‍යලික සබලියා. සහ එතුමා හැම දෙයකටම උදව් උපකාර කිරීමේ ගතිය. ඒ නිසා ඒ කටයුතු වලට උදව් උපකාර කළා වැඩි අතුරන් අනිකුත් සියලු කටයුතු වලට සහයෝගය දක්වපු තරුණ දරුවන්ට එකතුණු කාටත් ඒ පළතුරු පූජාව සඳහා උදව් කළ අපේ හේමාලි උත්සව ශාලාවේ අධිපතිතුමිය ඇතුළු කොට ඇත්තන්ට ඒ දානය සඳහා කැවිනි පූජාවේ දායකත්වයේ සැලසු අපේ පැතුම් මහත්මයා ඇතුළු කාටත් අටපිරිකර පූජා, සෙසුපිරිකර පූජා, චීවර පූජා වලින් මේ පින්කම ලස්සන කරන්න එකතුණු අපේ දායක පින්වතුන්ට ඒ දායකාවන් කාටත් තෙරුවන් සරණ දෙවි රැකවරණි සිතක් ශාන්තියක් යහපතක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයම වේවා. මේ මහා පින්කම් බලයෙන් අපි කාටත් කවදා හරි ඉක්මන් භවයක ඉක්මනට නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දි
रक्षन्तु शासनम् आकाशत्ता च बुम्मत्ता देवानागा महिन्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशत्ता च बुम्मत्ता देवानागा महिन्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु